ජයශ්‍රී මහා පො සමිඳු පිහිටයි සදැහැති සුපින්වත් ඔබ සෑම සියලු දෙනාටම සදැවතුනි තිලෝගුරු සම්මා සම්බුදු පියාණන් වහන්සේ දේශනා කොට වදාළ උතුම් ශ්‍රී සද්ධර්මය ලොවට sannivedanaya කරන ටීවී දිදුල බෞද්ධ රූපවාහිනී නාලිකාවේ මේ පැයට ඔබ වෙත sannivedanaya කරන උතුම් දායකත්ව සද්ධර්ම දේශනාව මෙලෙසින් ශ්‍රවණය කරන්නටයි සදැහැති අප කවුරුත් මේ බලාපොරොත්තු වන්නේ. අද මෙම උතුම් ධර්ම දේශනාව ටීවී දිදුල බෞද්ධ රූපවාහිනී නාලිකාවේ නුවර මැදිරි සංකීර්ණයේ සිටයි මෙලෙසින් ඔබට සමීප කරන්නේ. මෙම උතුම් ධර්ම දේශනාව මෙහෙයවීම උදෙසා සිදු කළා වූ පාද නමස්කාර පූරක ආරාධනාව පිළිගෙන මේ පුණ්‍යවන්ත වූ සදහම් මණ්ඩපයේ වෙත වැඩම කොට වැඩ හිඳින පින්වත් දේශකයන්න් වහන්සේ මහනුවර ලංකාතිලක රජමහා විහාරවාසී ශාස්ත්‍රපති රාජකීය පඬිත අවසරයි නම කියන්නට පූජනීය නීතියගම චන්දිම පින්වත් ස්වාමින් වහන්සේ සුපින්වත් ස්වාමීන් වහන්සේ අප දෙපා නැමෙත සාදු නාදනවා පිළිගෙන සිටිමු. සාදු සාදු සාදු. එසේනම් ධර්ම ශ්‍රවණයට ප්‍රථම මෙත් සිතින් යුතුව සකසා ගන්නට යෙදිච්ච මල්වට්ටිය පින්වත් දේශකයන්න් වහන්සේට අතගස්වා ඉන් අවසර තිලෝගුරු සම්මා සම්බුදු පියාණන් වහන්සේ උදෙසා පූජා කරන හැටියටත් දැහැත් වට්ටිය පිළිගන්වා ගෞරවනීය දේශකයන්න් වහන්සේට ධර්ම දේශනාව සඳහා ආරාධනා කරන හැටියටත් සදැහැති පින්වත් පිරිසට මේ මොහොතේ සිහිපත් කර සිටිනවා. සුපින්වතුනි අද මෙම උතුම් ධර්ම දේශනාව සඳහා පින්බර දායකත්වයෙන් කටයුතු කරනු ලබනවා කෑගල්ල බෙලිහුල්වානේ පදිංචි එම්.ජී. මාරසිංහ මහත්මිය පුතුණුවන් දියණියන් දෙදෙනා දූදරු මුණුපුරන් ඇතුළු ඒ පවුලේ පින්වත් පිරිස විසින් පින්වතුන් අරමුණු වශයෙන් අද දවසේදී බලාපොරොත්තු වෙනවා මීට වසර 2කට පෙර පල්ලුවසපත් උපාලි ඉලංගසිංහ පියාණන්ට සහ සංසාරගත සිරුම ඥාතීන්ට පින් අනුමෝදනාවන් එක් කිරීමටත් සුජීවත්ව සිටින එම්.ජී. මාරසිංහ මෑණියන්ට නිදුක් නිරෝගී සුව කායික මානසික සුවපත් භාවය ප්‍රාර්ථනාවන් එක් කිරීමටත් එවැගේම ධර්ම ශ්‍රවණය සඳහා පහසුකම් සලසා දුන් එක්සත් අරාබි එමින් රාජ්‍යයේ සේවයේ නියුතු අර්ජුන සුසන්ත කුමාර මහත්මයාට සහ අප්සරා ඉලංගසිංහ මහත්මියන් දෙපළටත් නිදුක් නිරෝගී සුවපත් භාවයේ ප්‍රාර්ථනාවන් එක් කිරීමටත් එවැගේම ගෞරවනීය දේශකයන්න් වහන්සේටත් ධර්ම දේශනාව සඳහා සහභාගී වූ සියලුම දෙනාටත් නිදුක් නිරෝගී සුවපත් භාවයේ ප්‍රාර්ථනාවන් එක් කිරීමටත් එවැගේම හැම දිනාටම උතුම් වූ ධර්මාවබෝධය ලැබේවායි ප්‍රාර්ථනාවන් එක් කිරීමටත් පූජ්‍යතර මහා සංඝරත්නයටත් දිදුල මාධ්‍යාලයේ කරු සභාපති ස්වාමීන් වහන්සේ ඇතුළු ඒ කාර්ය මණ්ඩලයටත් කටයුතු කරන සියලුම දෙනාටත් සෙත් ආශිර්වාද ප්‍රාර්ථනාවන් එක් කිරීමටත් එවැගේම ලංකාවාසී ලෝකවාසී සියලුම දෙනාටත් කොරෝනා වසංගතයෙන් පෙළෙන සියලුම දෙනාටත් ඉක්මන් නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබේවායි ප්‍රාර්ථනාවන් එක් කිරීමත් මේ උතුම් ධර්ම දානමය පින්කමේ ප්‍රධාන අරමුණු වශයෙන් සදහැවත් පිරිස සඳහන් කරගෙන තිබෙනවා. එසේනම් සුපින්වතුනි මෙතෙන් සිට මේ උතුම් ධර්ම දේශනාව මෙහෙවන හැටියට පින්වත් දේශකයන්න් වහන්සේට පාද නමස්කාර පූරකව ආරාධනා කරමින් ධර්ම ශ්‍රවණයට ප්‍රථම පන්සිල් සමාදන් වීම සඳහා ප්‍රතිවරක් නමස්කාර පාඨය සජ්ජායනා කරමු. අවසරයි ස්වාමින් වහන්සේ. සාදු සාදු සාදු. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි တတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි တတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි တတိယံ පි සංඝං සරණං ගච්ඡාමි පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි
අදින්නා දානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සමන්ත චක්ඛවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස් සුනන්තු සංඝ මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා සද්දම්මස්සවන කාලෝ අයං බදන්තා. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. චහි භික්ඛවේ ධම්මේ සමන්නාගතෝ සුනන්තෝ සද්ධම්මං බම්බෝ නියාමං උක්කමිතුං කුසලේසු ධම්මේසු සමන්තං කතමේ චහින්න කම්මාවරණතාය සමන්නාගතෝති නකිලේසාවරණතාය සමන්නාගතෝ හෝති න විපාකාවරණතාය සමන්නාගතෝ හෝති සද්දෝච හෝති චන්දිකෝච පඤ්ඤාවාචෛමේහි කෝ භික්ඛවේ චෛ ධම්මේ සමන්නාගතෝ සුනන්තෝ සද්ධම්මං බම්බෝ නියාමං ඔක්කමිතුං කුසලේසු ධම්මේසු සමන්තති. ඒ භාග්‍යවත් වූ ලෝතර බුදුරජාණන් වහන්සේට අපි හැම දෙනාගේම নমස්කාරය වේවා. සාදු සාදු සාදු. ඒ දඬුවාව පුරාණ විහාරාධිපති අතිගෞරවනීය නායක හාමුදුරුවන් වහන්සේ ඇතුළු ටීවී දිදුල බෞද්ධ රූප වාහිනියෙහි ගරු සභාපති අතිගෞරවනීය අවසරයි මාලිකා විලාසජී නායක හාමුදුරුවන් වහන්සේත් වරප්‍රධාන කොටගත් මෙරට වාසී ලෝ වාසී පිනති මහා සංඝරත්නයන් අවසරයි ඊ타මත්ම සත්පුරුෂව මේ උතුම් ධර්ම දානමේ පින්කම සඳහා දායකත්වයේ දරන්නට යෙදෙන්නේ කෑගල්ල බෙලිහුල්වානේ පදිංචි එම්.ජී. මාරසිංහ මහත්මිය වගේම දූ මුණුබුරු බිරියන් ඇතුළු පිරිමත් පිරිස තමයි දායකත්වයේ දරන්නේ. ඉතින් ආරමුණු කොට තිබෙන්නේ මීට අවුරුදු 2කට පෙර පරලොව සැපත් වන්නට යෙදුණු උපාලි ඊළඟසිංහ පියාට සහ සංසාරගත සියලු ඥාතීන්ට පින් අනුමෝදන් කිරීමත් ඒ වගේ තමයි විශේෂයෙන්ම අම්මට එම්.ජී. මාරසිංහ මවට නිදුක් නිරෝගී සුවපත් භාවයේ සැලසෙත්වා යන සාදු සිත ප්‍රාර්ථනා. ධර්මදේශනයේ සඳහා පහසුකම් සලසා දුන් එක්සත් අරාබි එමිරේට් රාජ්‍යයේ සේවයේ නියුතු අර්ජුන සුසන්ත කුමාර මහත්මයාට සහ අප්සරා ඊළඟසිංහ මහත්මිය යන දෙපළට නිරෝගී සුවපත් භාවයේ ප්‍රාර්ථනා කරන්නටත් දේශකයාණන් වහන්සේටත් ධර්ම ශ්‍රවණය සඳහා සහභාගී වූ සියලු දෙනාටම නිදුක් නිරෝගී සුවපත් භාවයත් ධර්මාවබෝධය සැලසෙත්වා යන සාදු සිත ප්‍රාර්ථනාවත් පුණ්‍යතර මහා සංඝරත්නයටත් දිදුල මාධ්‍ය ජාලයේ කාර්ය මණ්ඩලයේ කටයුතු කරන ඒ පින්වත් සියලු හැම දෙනාටමත් ආශිර්වාද ප්‍රාර්ථනා කරමි. මේ පින්කම සිද්ධ කරන බව සඳහන් කරලා තියෙනවා. ඉතින් හැම දිනාටම තුම් චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධයේ පිණිසම මේ කුසල්
පාරමී ධර්මයක් බවටම පත් වේවා යන සාදු සිත ප්‍රාර්ථනාව අපි සිදු කරමු. අපි හැම දිනාටම ධර්ම ශ්‍රවණය කිරීමට සිත කය වචනය කියන තුන්දර සංවර වේවා. එපමණක් නෙවෙයි මේ දේශනාව අහන අතරතුරේදී මේ ධර්මය ඔබටත් මටත් අවබෝධ වෙත්වා යන ප්‍රාර්ථනාවෙන් බණ ටික අහන්න උත්සාහ දරන්න. පින්වත්නි, කාල විපත් කියලා ලෝකෙ එක එක කාල තියෙනවා. ඒවට කියනවා කාල විපත් කියලා. කාල විපත් ආවහම මිනිස්සුන්ට ජීවත් වෙන්න හරිම අමාරුයි. ඒ කාල විපත් එන්නේ මිනිස්සුන්ට මේ සංසාරේ කාල විපත් නැති කාල කියලා හොයන්න නැහැ. උතු නියාම, බීජ නියාම, ධම්ම නියාම, කම්ම නියාම කියලා නියාම ධර්ම 4ක් තියෙනවා. අපි සංසාරයේ කළ කුසල අකුසල විපාකයන් ලෙස උපදිනවා ආන්ගේ කාල විපත් ප්‍රබලව පවතින කාලවල. දැන් මේ කාලේ නම් ටිකක් හරි හොඳයි කියන්න පුළුවන් සද්ධර්මය ඇහෙන නිසා. ඔබට ගුවන් විදුලිය සුසර කළත්, රූපවාහිනී යන්ත්‍රය ක්‍රියාත්මක කළත්, පත්තරයක් ගත්තත්, ඔබේ පන්සලේ හාමුදුරු මුණ ගැහෙන්න ගියත් ඔබට එක බණ පදයක් හරි අහන්න පුළුවන්. ඒ නිසා ධර්මයෙන් අඩුපාඩුකමක් තියෙන කාලයක් නෙවෙයි. ධර්ම වල තරම් කන වැටෙනවා. ඒ නිසා කාල විපත් ඇති වෙනකොට දැනගන්න පුළුවන් අනේ මේ වගේ කාල තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ කියලා. දැන් මේ තියෙන ආර්ථික රටාවත් එක්ක මිනිස්සුන්ට බණක් කියනවා කියන එක කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඔයත්තුම කළා. කොච්චර සල්ලි තිබුණත් මිනිස්සුන්ට පාරේ ගිහලා හිටගෙන ඉන්න වෙනවා ගෑස් බෝතලේ ගන්න. සල්ලි තිබ්බට වැඩක් වෙන්නේ නැහැ පෙට්‍රල් සෙට් එකේ තෙල් නැත්තම්. සල්ලි තිබ්බට වැඩක් නැහැ කඩේට ගිහින් පළතුරු ටික ගන්න නැත්තම්, එළවලු ටික ගන්න නැත්තම්. සල්ලි උණු කරගෙන කන්නද නැහැ. සල්ලි නෙමෙයි තියෙන මිනිස්සුන්ට පහසුකම් නැහැ. ඔයත් හිතලා බලන්න මේ කාලේ කොච්චර විපත්තියක්ද කියලා. අපිට විතරක් නෙමෙයි මුළු ලෝකෙටම මේක තියෙනවා. පිළිකාව හැදිච්ච අම්මාද බස් හෝල්ට් එකේ ඉන්නේ නැද්ද? බෙහෙත් ටික ගන්න බෙහෙත් ටික නැතුව ඉන්නවා. වකුගඩු අමාරු හැදිච්ච තාත්තා බස් හෝල්ට් එකේ නැද්ද? ඉන්නවා. ඒ ඉන්නේ බෙහෙත් ටික ගන්න. කොච්චර විපත්තිකර කාලයක් උදා වුණත් ඔයත් හිතලා බලන්න අච්චෙන්ති කාලා තරයන්ති රත්තියෝ වයෝ ගුණං අනුපුබ්බං ජහන්ති මේ නේ අච්චෙන්ති කාල සූත්‍ර දේශනාවේ බුදුරජාණන් වහන්සේ හරි ලස්සනට දේශනා කළා. දැන් නම් අපිට කොස් පොලොස් ගෙඩියක් හරි තම්බල කන්න පුළුවන් බඩගින්නව. තව ලෝකෙ එන්න මිනිස්සුන්ගේ රාගය වැඩි වෙන්න ද්වේෂය වැඩි වෙන්න මෝහය වැඩි වෙන්න සබාධම අපෙන් පිටුපාල යනවා. වැස්ස වැටෙන්නේ නැහැ වෙලාවට. වහින්න ඕන බිම්වලට වැස්ස වැටෙන්නේ නැතුව මහා සාගරයේ මැද්දට වැස්ස වැටෙනවා. තල්ලු කරන්න කාටවත් බෑ. වැස්ස නැති වෙනකොට මිනිස්සුන්ට වැව් අමුණු සියල්ලම හිඳිලා යනවා. ඇලවේලි හිඳිලා යනවා. දාස් ගානක් පොළව යට වතුර ටික තියෙනකොට මිනිස්සුන්ට ගන්න බැරුව පිපාසය ඇති වෙනවා. මේටත් වඩා දුෂ්කර කාල අතීතේ අනාගතයට එන්නේ නැද්ද? අනාගතයට එනවා. ඔබ අද ජීවත් වුණත් මම ජීවත් වුණත් අච්චෙන්ති කාලා තරයන්ති රත්තිය. අපි මොන දුක වින්දත් රාත්‍රී උදා වෙන්නේ නැද්ද? උදා වෙනවා. මොන දුක වින්දත් එළි වෙන්නේ නැද්ද? එළි වෙනවා. අපි මොන විදිහට ජීවත් වුණත් පින්වත්නි නලලේ රැල්ලක් එනවා. ඒ රැල්ල ආවට පස්සේ ආයෙ යවන්න බෑ. අදවත් ගෙදර ගිහින් කන්නඩියෙන් බලන්න ඕන. අවුරුදු 40 45 පැනපු ගමන් නලලේ එනවා රැල්ලක්. ඔය රැල්ලට කොච්චර පවුඩර් ගෑවත් ඔය රැල්ල යවන්න බෑ.
පුළුවන්ද? ජරාවටපත් වෙනවා, තිරනවා. ඒක වළක්වන්න කාටවත් බෑ. කළු පාටට තිබුණු කෙස් ටික සුදු වෙනවා එකපාර නෙමෙයි ගහෙන් ගහ. රවුල් ගස් එකෙන් දෙක සුදු වෙනවා. කොණ්ඩේ එකක් දෙකක් සුදු වෙන්න පටන් ගන්නවා. පපුවේ රෝම කෝප එක දෙක පැහෙන්න පටන් ගන්නවා. අච්චෙන්ති කාලතරයන්ති රත්තේ. පුළුවන් ද කාටවත් නවත්තන්න? කාටවත් නවත්තන්න බෑ. ඔබට ඕක වෙන්නේ නැද්ද? මට වෙන්නේ නැද්ද? සමස්ත ලෝකයට ඕක වෙන්නේ නැද්ද? හොඳට තිබුණු දත් ටික එකෙන් එක 45 පැනපු ගමන් අප්පච්චි හැලෙන්න පටන් ගන්නවා. මොන විටමින් වර්ග බිව්වත්, මොන ප්‍රෝටීන් වර්ග ගත්තත්, මොන වැවක ගිහිල්ලා බෑලා නෑවත්, මොන ඇලවේල් එක සෙල්ලම් කළත් ඔක්කොම සෙල්ලම් ටික ඉවරයි දත් ටික හැලෙනකොට. ඒක වළක්වන්න පුළුවන්ද කාටවත්? බෑනේ. දත් ඇලිලා යනවා. හොඳට හයිය තියෙන 10 දෙනෙක් අදින්න තරම් හයියක් තිබුණ තරුණ කාලේ. අවසානට මේ කකුල උස්සලා අනික් කකුල තියන්න බෑ. කෝටි ප්‍රකෝටිපති වෙලා ඉන්න මිනිස්සු ඉන්නවා. ඒ හැමෝටමත් ඕක උරුමයි. දුප්පත් අයටත් ඕක උරුමයි. කුලවන්ත අයටත් උරුමයි. කුලහීන අයටත් උරුමයි. උප්පත්තිය ලැබපු සෑම සත්වයකට උරුමද නැද්ද? ඕක උරුමයි. වම් කකුලට බර තියලා දකුණු කකුල නිදහස් කරනකොට වම් කකුලට බර දරන්න බැරිව වම් කකුල ලිස්සලා බිම වැටෙනවා. ඕක වෙන්නේ නැද්ද දවසක? ඕක වෙනවා. හොඳට පෙනුණු ඇස් දෙක අවුරුදු 40 පැනපු ගමන් 40 සැඳිරි එනවද නැද්ද? එනවා. තමන්ගේ අත් දෙකෙන් හදපු ඉලන්දාරියා අම්මට අඳුන ගන්න බැරුව අම්මා අත නලලට කිට්ටු කරලා ඈතින් එනවා වගේ ළඟට ආවට පස්සේ බලන කාලයක් එන්නේ නැද්ද? එනවා. හොඳට දුරේ ඉඳලා කියවපු පත්තරේ ඇහැ ළඟට අරගෙන තව ටෝච් එකක් වගේ ආලෝකයකුත් දීලා තමයි අකුරු කියව ගන්න වෙන්නේ. එහෙනම් ඇහැ වයසට යන්නේ නැද්ද? මීයක් පරාල දිගේ දුවගෙන යනකොට ඇහිච්ච කන් දෙක මීයක් කන ළඟට ඇවිදින් කොට්ටේ හැරුවත් ඇහෙන්නේ නැති තැනටපත් වෙනවා. මේක වෙන්නේ නැද්ද? මේක වෙනවා. අච්චෙන්ති කාලා තරයන්ති රත්තියෝ වයෝ ගුණං අනුපුබ්බං ජහන්ති මේ. මේක වළක්වන්න පුළුවන්ද කාටවත්? මේක කාටවත් වළක්වන්න බෑ. මොන විපත්තාවත් මොන කාලාවත් මොන දේ වුණත් මේ දේ වළක්වන්න බෑ නම් අවබෝධ කරගත යුතු චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න රැඳ දහවල් දෙකේ වෙර දරන්න ඕන. තත් අවිතත අනඤ්‍යත චතුරාර්ය සත්‍ය ධර්මය ආකාර 3කින් අවබෝධ කරගන්න ඕන. ඒ නිසා ඒ සත්‍ය ලෝකේ වෙනස් කරන්න බෑ. මේ ලෝකේ කිසිම జగතෙකුට මේ ලෝකේ තියෙන සත්‍ය හතර වෙනස් කරන්න බෑ. මොකද්ද? තත් අවිතත අනඤ්‍යත. පුළුවන්ද වෙනස් කරන්න? කාටවත් බෑ. දුක්ඛ සත්‍ය කාටවත් වෙනස් කරන්න පුළුවන්ද? බෑනේ. අපි දුක කියලා කියන්නේ ඔළුව කැක්කුමටනේ. දුක කියලා කියන්නේ කකුල නියපොත්ත ගැලිවිච්ච එකටනේ. දුක කියලා කියන්නේ හිස කැක්කුමටනේ. ඒක නෙවෙයි, ඊට වඩා බරපතලයි. ඊට වඩා දුක බරපතලයි. කොහොමද බුදුරජාණන් වහන්සේ විස්තර කරේ? මහණෙනි, ජාතිපි දුක, ජරාපි දුක, ව්‍යාධිපි දුක, මේ දුක තියෙන තැන. හැබැයි අපි ජාතිපි දුක ගැන හිතුවද? නෑනේ. කොතන තැනක ඉපදුනත් කාම භව තියෙනවා, රූප භව තියෙනවා, අරූපී භව තියෙනවා. තියෙනවද නැද්ද? තියෙනවා. කාම භවයේ විතරක්ම ඔබට විස්තර කරන්න. ඇහැ, කන, නාසය,
දිව ශරීරය මේ ඉන්ද්‍රියයන් පිනවන භවවලට කියනවා කාම භව කියලා. ඒක දුකයිද නැද්ද? ඒක දුකයිනේ. බඹලව ගිහින් ඉපදුනත් කාම භවයේ දුක දුකමයි. ලංකාවේ ඉපදුනත් වෙන රටක ඉපදුනත් ඒ දුක දුකමයි. එහෙනම් ඕක අවබෝධ කරගන්න තමයි බුදුරජාණන් වහන්සේලා අපට අනුශාසනා කළේ. හැබැයි ඔය කියන සත්‍ය පින්වත්නි අවබෝධ කරගන්න බෑ කියනවා ආකාර 6කින් අපි වැහිලා ගියොත්. කීයකින් වැහිලා යනවද? 6කින්. ඒ 6න් වැහිලා ගියොත් බුදුවරු ලෝකේ කෝටි ගණනක් පහළ වුණත් මට ධර්මයේ විවෘත වෙන්නේ නැහැ. ඔබේ නිවස ළඟ බුදුරජාණන් වහන්සේගේ ආරාමයේ වුණත් ඔබ මේ ආවරණ සූත්‍රයේ සඳහන් කරන ආකාර 6කින් වැහිලා නම් ඔබට ඒ ධර්මයේ විවෘත වෙන්නේ නැහැ. අම්මා නිසා විවෘත කරගන්නත් බෑ, තාත්තා නිසා විවෘත කරගන්නත් බෑ, දරුවෝ නිසා විවෘත කරගන්නත් බෑ. තමා විසින් තමා විවෘත කරගත යුතුයි. ආන්ගේ නිසයි බුදුරජාණන් වහන්සේලා අපට දේශනා කළේ මොකක්ද? මහණෙනි, මේ ධර්ම ద్వාරේ විවෘත කරගන්න ඕනේ තමන්ගේ උත්සාහයෙන්මයි. තව කෙනෙකුට විවෘත කරන්න බෑ. ඔයත් වයසට ගිහිල්ලා වීල් චෙයාර් එකේ ගෙට එනකොට හයිය තියෙන පුතෙක් දුවෙක් ඔයත්න්ට දොර ඇරලා කියන්න පුළුවන් අම්මා ගෙට එන්න කියලා. බාත්රූම් එකේ දොර ඇරලා දෙන්න පුළුවන් අම්මා ශරීර කෘත්‍ය කරගන්න කියලා. නිවන් දොරට ඇරලා දෙන්න බෑ අම්මට. ඒක තමන් කරගත යුතුයි. අක්ඛා තාරෝ තථාගතා බුදුරුවේ මාර්ගයේ පැහැදිලිව දේශනා කරලාද නැද්ද? දේශනා කළා තියෙන්නේ. ඒ බුදුරජාණන් වහන්සේලා දේශනා කරපු මේ මාර්ගයේ කිසිම තැනක ඇදත් නැහැ, සැකත් නැහැ, විවෘත ධමයක් තියෙනවා. ඔබට තියෙන්නේ ධමයට අනුව යන එක විතරයි. හරියට මේ වගේ ඔයත් ලංකාවේ ඉඳලා දඹදිව යනවා, කවදාකවත් දඹදිව ගිහිල්ලා නැහැ. ඔබ අතේ තියෙන ෆෝන් එක අරගෙන ඔබ Google Map එකේ දානවා මට මෙතන ඉඳලා මෙතනට යන්න දෙන්න කියලා. එයා කියනවා කැල්කියුලේට් කරලා ඔයාට මෙතන ඉඳලා මෙතනට යන්න කිලෝමීටර 30ක් තියෙනවා, 30 යන්න විනාඩි 10ක් යනවා. කෝච්චි යනවා නම් ඔයාට මෙච්චරයි, පයින් යනවා නම් ඔයාට මෙච්චරයි, ඔයාගේ වාහනේ යනවා නම් ඔයාට මෙච්චරයි. ඔයා හයිවේ එකක් පාවිච්චි කරොත් ඔයාට ඒ ගමන කෙටියෙන් යන්න පුළුවන්. ඔබ දැන් හිතන්නේ නැද්ද මට මාර්ගය හරි කියලා? ඔබ ඒ පාරේ යනවද නැද්ද? බුදුරජාණන් වහන්සේලා දේශනා කරපු මාර්ගය ඊටත් වඩා පැහැදිලි. ඇයි බුදුරජාණන් වහන්සේලා ඕන තරම් සංසාරේ දුක් විඳේ අපට වරදෙන තැන කොතනද කියලා උන්වහන්සේ හොඳට මතක තියාගෙන අපට දේශනා කළා. මහණෙනි తත්‍ර తත්‍රා බිනන්දනී ඒ තන ඇලුනොත් ඒ තන උපාදාන කරගන්නවා. බලන්න බුදුරජාණන් වහන්සේලා කොච්චර සුන්දරව දේශනා කළාද? කාම භවයේ උපාදාන කරගත්තොත් කාම භවයේ තුල විදිහ උපදිනවා. කාටවත් වළක්වන්න පුළුවන්ද? බෑ. කාම භවයේ තුල ඉපදිච්ච එක මොනවද වෙන්නේ? ඉපදුණු සත්වයට තියෙනවා ජාති දුක, තියෙනවා ජරා දුක, තියෙනවා ව්‍යාධි දුක, තියෙනවා මරණ දුක තියෙනවා. සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛ පංචස්කන්ධේ දුක තියෙනවද නැද්ද? මේ උපාදානස්කන්ධේ දුක ටික තියෙනවා. ඒකේ නිදහස් වුණාද? නිදහස් වුණේ. නිදහස් වෙන මග බුදුරජාණන් වහන්සේලා දේශනා කරනවා. එහෙනම් චතුසත් ධර්මය අවබෝධ කරගන්න, මේ ධර්මයේ ద్వාරේ විවෘත කරගන්න නොහැකි වෙන ආවරණ කරපු කාරණා 6ක් අංගුත්තර නිකායේ විස්තර කරනවා ආවරණ සූත්‍ර දේශනාවේ. දැන් ඔබ මේ කාරණා අහගෙන හිටියා කියලා ඔබ දොර අරගත්ත වෙන්නේ
නෑ. කාරණා 6 මතක තිබ්බා කියලා දොර අරගත්ත වෙන්නේ නෑ. ඒකට සුතමේ ඥානෙ තියෙන. ඒක වෙනම දෙයක්. සුතමේ ඥානෙ එකක්, ප්‍රත්‍යක්ෂ ඥානෙ කියන්නේ එකක්. සුතමේ ඥානෙ කියන්නේ එකක්. සුතමේ ඥානෙ තිබ්බා කියලා සෝතාපන්න වෙන්නේ නෑ. ප්‍රත්‍යක්ෂ ඥානයක් තියෙන්න ඕනේ. මේ ධර්මයේ දෙතුන් වතාවක් අහලා මොකද්ද මට වැහිච්ච තැන කොතනද කියලා අවබෝධ කරගෙන විවෘත කරගන්න ඕනේ. ඔන්න බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා චහිබික්කවේ ධම්මේ සමන්නාගතෝ සුනන්තෝ සද්දම්මං බබ්බෝ නියාමං ඔක්කමතෝ. අහන ධර්මය තේරුම් ගන්න බැරි වෙන්නේ මේක නිසා. එන ධර්මයේ ප්‍රශ්නයක්ද? දේශකයාගේ ප්‍රශ්නයක්ද? නෑ. කාගේද ප්‍රශ්නේ තියෙන්නේ? අපේ, මගේ. එන මම මොකද්ද කරගන්න ඕන? මම මගේ තියෙන අඩුපාඩුව හදා ගන්න ඕන. මව නිසාවත් අඩුපාඩුවක් කරගන්න නැතුව. දැන් මම මේක ලස්සනට ඔයත්තන්ට කියලා දෙනවා. කාරණා දෙකක් හරි කමක් නැහැ. තේරුම් ගන්න පුළුවන් විදිහට කියලා දෙන්නම්. පළවෙනි එක කියන මොකද්ද? මහණෙනි න කම්මාවරණතාය සමන්නාගතෝ හෝති. කර්මය නිසා නිවන අපිට හිමි වෙලා යනවා. මොකක් නිසාද නිවන හිමි වෙලා යන්නේ? කර්මය නිසා. මේ බාන ආහන පදය තේරුම් ගන්න බැරි වෙන මොකක් නිසාද? කර්මය නිසා. දැන් ඔබට හිතෙන්න පුළුවන් නෑනේ කොච්චර වුණත් එහෙනම් මේක කොහොම හරි අහලා පුළුවන්නේ. ඒ අහලානේ මේක ගොඩ ගන්න පුළුවන්නේ. මට බණ ඇහුවොත් මට පුළුවන් කියලා කියන කටිය නැද්ද? කර්මය ප්‍රබල වුණොත් එහෙම මේ බණ අහන පැදි තේරුම් ගන්න බෑ. ඔන්න කර්මය ප්‍රබල වෙන අවස්ථාවන් එකක් විස්තර කරනවා. පංචානන්තරයේ පාප කර්ම වලින් යම් වූ කෙනෙක් පිරිහිලා නම් පංචානන්තරයේ පාප කර්ම පහෙන් යමෙක් පිරිහිලා නම් එයාට මේ ධර්මයේ විවෘත වෙන්නේ නැහැ. ඔබට පංචානන්තරේ පාප කර්ම පහ වෙලා නැත්නම් දැන් ඔබට හිතෙන්නේ නැද්ද මට නම් ඒ කාරණාවෙන් විවෘතයි? මොකද්ද? පළවෙනි එක තමයි පින්වත්නි කියනවා මව ඝාතනය කළොත් පංචානන්තරයයි. පියා ඝාතනය කළොත් පංචානන්තරේ පාප කර්මයයි. අරහන්ත ඝාතනය කළොත් පංචානන්තරේ කර්මයයි. සංඝ බේදය කළොත් පංචානන්තරේ කර්මයයි. බුදුන් වහන්සේගේ ලේ ධාතු හෙළුවොත් පංචානන්තරයයි. ඔය පහ කරගත්තොත් සැනසෙල්ලක් තියෙද? හිතන්න නම් එපා. මේක බුදුරජාණන් වහන්සේ තමයි අපට දේශනා කළේ. මේකට ඉතාමත්ම ලස්සනම සුන්දරම උදාහරණය තමයි පින්වත්නි අජාසත් කුමාරයාට වෙච්ච සිද්ධිය. බලන්නකෝ කර්මයෙන් නිවන වැහිලා ගියපු හැටියක්. එතකොට අපි කොච්චර සතුටු වෙන්න ඕනද? මට නම් මේ දොරටුව විවෘතයි. සතුටු වෙන්න ඕන. අජාසත් කුමාරයා අසුරු කළේ දේවදත්ත හාමුදුරුවෝ. ඒ නිසා මිත්‍රයා කළේ තමන්ගේ මිත්‍රයාව වෙනස් කළා. මිත්‍රයෙකුට බැරිද වෙනස් කරන්න? ඕන තරම් පුළුවන්. ඒ කතාවේ මේ පැත්තට වෙදින් කියනවා මම එක සැරයක් ඔය මේ කොවිඩ් වලට කලින් බන්ධනාගාරවල බණ කියන්න වැඩියා. අවුරුදු 19ක 20ක විතර දරුවෙක් වෙදින් කියන අනේ සයින්හන්ස මට වැරදිච්ච එකම තැන තමයි කිව්වා අම්මා එපා කියපු මිත්‍රය ඇසුරු කරපු එකමයි කිව්වා. මං හොරෙන් ඇසුරු කළා කිව්වා. මහාන වෙන්න හිටපු දරුවෙක් මහාන වෙන්න හරි ආසයි කිව්වා. කයි බණ කියනවා. ඉතින් අපි ඉස්සරහත් කවියක් කිව්වා හරි ලස්සන. මං හරි සාමාන්‍ය හාමුදුරුවෝ වර්ණනා කරනවනේ මාන කඳුරේ හාමුදුරුවෝ ඉන්නේ අර අම්මා කියන කවි පන්තිය කිව්වේ උන්වහන්සේගේ කටහඬ වගේම හරි ලස්සනට කියනවා මේ අපිට බෑ මට බෑනේ මට බැරි දෙය බෑ. හරිම ලස්සනට කියනවා දසමාසේ උරේකත්වා කියන මේක කවියට හරවලා කියන සයින්හන්ස මං හරි ආසාවෙන් හිටියේ කිව්වා පැවිදි වෙන්න. නමුත් මිත්‍රය ඇසුරු කළා කිව්වා මොකක්ද උනේ?
කවදාකවත් මම මේ කුඩු කියන ඒවා දැකලා තිබ්බේ නැහැ කිව්වා. මට නිකන් ගෙනල්ලා දුන්න කිව්වා මේක බීලා බලන්න කියලා. බලන්නකො ජීවිතේ වෙනස් වෙච්ච විදිය. හැබැයි අපේ අම්මා ඒ මගේ යාළුවා හාමුදුරුවනේ ගෙදර එනකොටම කිව්වලු මේ කියපු භාෂාවෙන් ඔයත්තන්ට කියන්නම්. අම්මා කිව්වලු උඹට වැඩි කල් යන්න නම් හම්බෙන්නේ නැහැ පුතෝ මහවුළු ගෙදරට යන්න වෙනවා කිව්වලු. මේ අම්මා අවුරුද්දකට විතර කලින් කියපු කතාව. ඒතර අම්මලාට නැද්ද මේ අම්මට පුළුවන් හරි ඥානයක් තියෙනවා. අම්මා හැරෙනකොට දන්නවා හැරෙන්නේ මොකටද කියලා. ඒ පොත්වල තිබුණු පාඩම් නෙවෙයි අත්දැකීමෙන් ගත්ත දේවල්. ඒ අත්දැකීම් වල තියෙන පාඩම පොත්වල පිටුවලටවත් අකුරු වලටවත් හරවන්න බෑ. එහෙනම් හරවනවා. අම්මා ළඟ තියෙන අත්දැකීම්. වැරදුන්නේ නැද්ද මාර්ගේ? අදටත් ඉන්නවා එයා. හරි අහිංසක දරුවෙක් කරන්න දෙයක් නැහැ. රජේ නීතියට යටත් වෙන්න ඕනනේ. මට වැරදුනා කියන්න බෑ. එහෙනම් ඔබ ওই වැරද්දට පැටලෙන්නේ නැද්ද අම්මා හරියට හිටියේ නැත්තම්? තාත්තා හරියට හිටියේ නැත්තම් අද ඔබට වැරද්ද වෙන්නේ නැද්ද? මේ ලෝකේ ඔබ හිතන්න එපා සුන්දරයි කියලා. මේ ලෝකේ ඉතා සුන්දරයි. පාප මිත්‍රෝ වැඩි. බේරුවේ කවුද? අම්මා. බේරුවේ තාත්තා. අජාසත් කුමාරයා බේර ගන්න බැරි වුණානේ. දේවදත්ත හාමුදුරුවෝ හොඳටම විස පෙව්වා. කොහොමද පෙව්වේ? පුතෝ උඹට රජකම නම් දෙන්නේ තාත්තා මරලම දාපන් කිව්වා. අද එහෙම කියන අය නැද්ද? ඉන්නවා. නැන්දම්මගෙන් වස්තුව ගන්න පුතාව පොළඹවනවා අම්මා ඝාතනය කරන්න කියලා. එහෙම කරන අය නැද්ද? ඉන්නවා. එතකොට අම්මා හරීම ශ්‍රද්ධාවෙන් වැඩ කරනකොට දරුවෝ ඉන්න අම්මගේ හිත ශ්‍රද්ධාව බිඳවන. අම්මා පින්පඩි අරගෙන දැන් එහෙම බණ කියන ඇත්ත අපි දන්නවනේ පින්පඩි අරගෙන කැටයකට දානවා මාසයකට රුපියල් 100. දල කොහොම හරි හදා ගන්නවා කොටස් දායකත්වයකට කෑල්ලා. උන්න හදාගෙන කියන අහවල් ස්වාමීන් වහන්සේ මට වඩම්ම ගන්න ඕන. අනේ පුතේ තව රුපියල් මට 2000යි අඩු. උඹට දෙන්න බැරිද මට ඒක කියලා. එහෙම පාපකාමී දරුවෝ නැද්ද? ඉන්නවා. එතකොට කියන මොකද්ද? අම්මට පිස්සු මේ කාලේ මොන බනද කණ්ඩවත් නැතිකොට ඕක මට දීලා දාන්න බැරිද? අම්මා ඉතින් ආපහු 60 තිබ්බ සල්ලි ටික එහෙම දෙනවා. බලන්නකො අම්මලාට අද නැද්ද එහෙමයි? ඔයත් පුදුමේ මමත් ගමකනේ ජීවත් වෙන්නේ හාමුදුරුවෝ. අපිත් දන්නවා මේ සැසිරෙනකොට. දැන් ඔය මහා බෝධිය වඳින්න යනකොට මහා සෑය වඳින්න යනකොට අම්මලා පුංචි සල්ලි කුතු කරගෙන තියාගත්තාම මුණුබුරෝ දාලා දරුවෝ උදුර ගන්නවා ඒවා. එහෙම ඉන්නවා මේ එදා කරපු දේ අද වෙන විදිහකට කරන්නේ. අජාසත් කුමාරයා වරද්දට බඳව ගත්තා, පටව ගත්තා. පටවගෙන මොකද කරේ? තාත්තා මැරුවා. තාත්තා මැරුවට පස්සේ රජුරුවන්ට නිින්ද යන්නේ. ඔය සාමාන්‍ය ඵල සූත්‍රයේ දේශනා කරන්නේ නිදහනේ මම ඔබට කියන්නේ කර්මය නිසා නිවන වැහිලා යන විදිහ. බලන්නකො පාප මිත්‍රය ඇසුරු කළා කර්මය මෝදු වුණා. නේ දැන් හැබැයි මිත්‍රයා නිසා කියලා මට පුළුවන් ද කර්මයේ දේවදත්ත හාමුදුරන්ට පවරන්න? බෑ තනියම තමන් ගෙවන්නේ මේ වෙනකොටත් නිරේ දුක් විඳිනවනේ. තාත්තා මැරුවට පස්සේ කොල්ලට නිින්ද යන්නේ. ඒක තමයි ස්වභාවය. කරන කලට පව් මිහිරිය මිසේ විඳින කලට දුක් දැඩි වේ ගිනිසේ. මිනිස්සුන්ට පව් කරන්න හරිම ලේසි. පව් කරන්න අමාරුද? පව් කරන්න තරම් ලේසිකමක් මේ ලෝකේ කොතනකවත් නැහැ. පව් කරන්න හරිම ලේසි. පින් කරන්න හරිම අමාරුයි. ඇයි ඒ? පව් කරන තරම තමයි සංසාරේ පුරුද්ද, පින් කරපු අඩු ප්‍රමාණය තමයි සංසාරේ පුරුදු නැතිකම. එතන පුරුද්දටත් පව් වැඩ වෙන්න පුළුවන්. ඒ විදිහට තමයි චණ්ඩාශෝක රජුරවන්ටත් උනේ. චණ්ඩාශෝක රජුරුව මිනිස්සු මරලා සම්පූර්ණ ලේ විලක් කළා. ලේ විලක් කරලා මාස 3ක් උඩු මහලට වෙලා හිටියා. දින 90ක් උඩු මහලේ වම් පැත්තේ ඉඳලා දකුණු පැත්තට එනවා, දකුණු පැත්තේ ඉඳලා වම් පැත්තට එනවා.
පුංචි පොඩි හාඳුරු කෙනෙක් පාරේ වඩිනකොට ඉක්මනටම ගිහින් කිව්වා කවුද අර දැම්මුණු ඉරියව් ඇති කෙනා එක්කගෙන එන්න කිව්වා. ඇමතිවරයා ගිහින් එක්කගෙන එන්න කලින් තව ඇමතිවරයෙක් ඇව්වා අර මිනිහට කලින් ඉක්මනට ගිහලා එක්කගෙන වරින් කියලා. ඒ තරම් හිත ගිනි ගත්තා. පව් කරනකොට ඒක තමයි ස්වභාවය. පව් කළාට පස්සේ නිින්දෙන්නේ නැහැ. කන්න බෑ. ඒත් දන්නවනේ චූටි අකුසලයක් වෙච්ච ගමන් එදාට කන්නත් බෑ. ඇයි අකුසලේ විපාක දන්න ඥානය පහළ වෙච්ච නිසා. අජාසත් කුමාරයාට නිින්ද එන්නේ නැහැ. දැඩි වේදනාවකින් විඳිනකොට ඉක්මනටම තමන්ගේ උපදේශකවරු ගෙන්නලා අහනවා කවුද මගේ හිතේ ගින්න නිවන්න ඉන්න මිනිස්සයා කියලා. ඊට පස්සේ කියනවා සාමේ මේ රජතුමනේ ඔබට ඉන්න එකම කෙනා තමයි කිව්වා පගුද කච්චායන සංජය බෙල්ලට්ටි පුත්ත නිගණ්ඨනාත පුත්ත කියන මේ සත් ශාස්ත්‍රවරු සහ දෙසටක් මිත්‍යා දෘෂ්ටික මත තිබුණු පිරිස කියද්ද කිව්වා ඔය එක්කෙකුගෙන්වත් නම් මගේ ඔළුව සැනසෙන්නේ නැති වෙයි නැත්නම් හිත නිවාගත්ත කෙනෙක් කියලා ඇහුවා. ඒ වෙනකොට හිටියා කවුද? ආජීවක හිටියා. ආජීවක හිටියා. මේ එයාට තිබුණා හරි ලස්සන අඹ වනයක්. ඒ කියන්නේ සම්පූර්ණම කැලෑවේ තියෙන අඹ. බුදුරජාණන් වහන්සේ තමයි වැඩ ඉන්නේ. කතා කරලා කිව්වා රජතුමනි මගේ අඹ වනේ නම් ඉන්නවා කිව්වා ගතත් නිවිලා හිතත් නිවිලා ගතත් හිතත් නිවන උත්තමයෙක් කිව්වා. දැන් ඔයත්ෝ දරුවෙක් ඉස්කෝලේ යවන්නේ හොඳට ඉගෙනගත්තු ගුරුවරයෙක් ළඟටද නැත්නම් ඉගෙන ගනිමින් ඉන්න ගුරුවරයෙක් ළඟටද? ඉගෙනගෙන ඉවර වෙච්ච කෙනෙක් ළඟට තමයි යවන්නේ. එහෙනම් දැන් බලන්නකො ගතත් නිවිලා Taman නිවාගෙන ඉන්නේ. හිතත් නිවලා Taman හිතත් නිවාගෙන ඉන්නේ. ගතත් හිතත් නිවා දමන උත්තමයෙක්. Taman වහන්සේ නිවිලා තවත් කෙනෙක් නිවවනවා. එහෙනම් එයා ළඟ නැද්ද යමක්? තියෙනවා. ඒ නිසා ඉක්මනටම අන්තක්පුර කාන්තාව සියල්ලෝම නංගගත්ත කරත්තෙට. කරත්ත 500ක් හැදුවා. කරත්ත 500ක් හදලා නග්ගගෙන අර ආජීවකයි රජ්ජුරු එක කරත්තක නැගලා අනික් කාන්තාව ටික පිටිපස්සේ කරත්තවල නංගගෙන ඉක්මනටම ගියා ජීවකගේ අඹ වනයේට. දැන් ජීවකගේ අඹ වනයේට යනකොට බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නවා සමාපatti සෝයෙන්. දකිද්දිම හිත නිවුණා. කොහොමද නිවිච්ච විදිය? බුදුරජාණන් වහන්සේගේ පාදක අතෙන් ස්පර්ශ කරලා වැන්දා. ඉදිරිපසෙන් වැන්දා, පිටුපසෙන් වැන්දා, වම් පැත්තෙන් වැන්දා, දකුණු පැත්තෙන් වැන්දා ප්‍රදක්ෂිනා කළා. දැන් ඔයත්තන්ටත් එහෙමනේ. තදබල රෝගයක් තිබිලා ඒ රෝගෙටම ලංකාවේ දක්ෂතම වෛද්‍යවරයා හම්බුණාට පස්සේ ඔබ කියන්නේ නැද්ද? මට නම් ලෙඩේ දැන් හොඳයි. දොස්තර මහත්තයා හම්බුණා. කියන්නේ නැද්ද? කියනවනේ. මැරිලයි මං ගොඩාවේ මනුස්ස බුදු වෙන්න ඕන. එතකොට මේ වේදනාව දන්න කෙනා තමයි වේදනාව නිවුනහම තියෙන නිවීමේ සැනසෙල්ල දන්නේ. අජාසත් කුමාරයාට දකින්නකොටම නිවුණා. වැඳලා කිව්වා සාමීනී භාග්‍යවතුන් වහන්සේ තාත්තා මාතින් ඝාතනය වුණා මං හරි වේදනාවකින් ඉන්නේ කිව්වා. බුදුරජාණන් වහන්සේ සාමාන්‍ය ඵල සූත්‍ර දේශනා කළා. රජ්ජුරු දේශනාව අහගෙන ඉඳලා ආපහු ගිහින් කරත්තෙට නැංගා රාජමාලිගාවට යන්න. බුදුරජාණන් වහන්සේ යන මග බලලා කටකොණින් සිනහව පහල කළා. සයින්හන්සලා විමසුවා ස්වාමීනි අය ඔබ වහන්සේ මෙහෙ නහවුනේ. පින්වත් මහණෙනි තාත්තා ඝාතනය කරලා තිබ්බේ නැත්තම් මේ වෙනකොට අජාසත් කුමාරයා සාමාන්‍ය ඵල සූත්‍රය අහලා ඉවර වෙනකොටම සෝතාපන්නයි කිව්වා. ආන් බලන්න කර්මය නිසා නිවන වෙහිලා ගියපු විදිය. බුදුරජාණන් වහන්සේ දැක්කා. ආර්ය මහා සංඝයාත් දැක්කා. මහරහතන් වහන්සේලාත් දැක්කා.
බුදුරජාණන් වහන්සේගේ මුව මඩලෙන් වදාරපු ශ්‍රේ සද්ධර්මයත් කන වැටුණා. තේරුම් ගන්න නුවණකුත් තිබුණා. හැබැයි කර්මය ප්‍රබලයි. නිවන් දොරට වැහිලා ගියා. අපට වෙන්නේ නැති වේද? අපටත් වෙයි. ඊළඟට තමයි පින්වත්නි නිවන වැහිලා යන විපාකාවරණ වශයෙන්. එතකොට ධර්ම දේශනා ලැබෙන කාලේ ඉවරයි. ඒත් ඉතුරු 4 කියව ගන්න ඕන. විපාකයක් ලෙස නිවන වැහිලා යන්න පුළුවන්. කොහොමද විපාකයක් ලෙස නිවිල වැහිලා යන්නේ? උප්පත්තියෙන් අපි අන්ධ වුණොත් අපට බුදුරජාණන් වහන්සේ පෙනෙයිද? පේන්නේ නැහැ. උප්පත්තියෙන් කන් දෙක ඇහෙන්නේ නැතුව ගියොත් බුදුරජාණන් වහන්සේගේ වචනය. උප්පත්තියෙන් අපි මානසික අතින් දුබල වෙලා උපදිනවා. එහෙම වෙන අය දැකලා නැද්ද? අවුරුදු 30ක දරුවෙකුගේ මොළය දියුණු වෙලා තියෙන්නේ අවුරුදු 8කයි. කටේ පැත්තකින් කෙලවැක් කරනවා. කෙල ටික පිහදා ගන්න නැහැ. බත් ටික ඉල්ලගෙන කන්න ඕන, ඉල්ලගෙන කන්න තේරෙන්නේ නැහැ. ඇඳුම ඇඳ ගන්න ඕන, ඇඳුම ඇඳ ගන්න තේරෙන්නේ නැහැ. මානසික අතින් දුබලයි. එහෙනම් කර්මය අපට විපාකයක් ලෙස ලැබුණට පස්සේ ඒ බුද්ධ කාලය තුල අපි ඉපදුනොත් අපිට නිවන ඇරෙයිද වැහෙයිද? නිවන වැහිලා යනවානේ. විපාකයක් ලෙස අපි ගිහින් නාගලෝක ඉපදුනා කියලා හිතන්න. බැරිද ඉපදින්න? පුළුවන්. හරිම ලස්සන කතාවක් තියෙනවා පින්වත්නි නාගලෝකයේ වෙච්ච සිද්ධියක්. නාගලෝකයේ හිටපු නාරජ කෙනෙකුට පැවිදි වෙන්න ආස හිතුණා. හරිම ආසයි පැවිද්දට. ඒ නිසා ගෞතම බුදුරජාණන් වහන්සේ දෙවුරන් මහ විහෙරේ වැඩ ඉනකොට මේ නාගයන්ට පුළුවන් වේශමවා ගන්න. වේශයක් මවාගත්ත පැවිදි රූපයක්. දැන් ඇවිදින් බුදුරජාණන් වහන්සේ ඉදිරිපස වැඩ ඉන්නවා. ශරීර කෘත්‍ය කරන්න යන්න ඕන වුණා. ජේතවනාරාමේ ආගන්තුක ස්වාමීන් වහන්සේලා වෙනුවෙන් ඉදිවිච්ච කුටි තියද්දී මේ නාග ලෝකයෙන් ආපු නාරජුරෝ තමන්ගේ වේශයෙන් නිදහස් වෙලා තමයි ශරීර කෘත්‍ය කරන්න ඕන. මවාගත්ත ශරීරයෙන් ශරීර කෘත්‍ය කරන්න බෑ. දැන් නාගයෙකුට වේශයට ඇවිදින් ශරීර කෘත්‍ය කරනකොටම එක ස්වාමීන් වහන්සේ කෙනෙක් ඇවිදින් දොරට තට්ටු කරලා දොර විවෘත කරද්දී විශාල නාගයෙක් ලහි ලහි ගියා බුදුරජාණන් වහන්සේ ළඟට. ගිහින් කියනවා ස්වාමීනි අසවල් කුටි නොක විශාල නාගයෙක්. බුදුරජාණන් වහන්සේ දේශනා කරන මහාන කලබල වෙන්න එපා කිව්වා. ඉස්සරළම උගුර පාදලා දොරට තට්ටු කරන්න කිව්වා. දොරට තට්ටු කරලා උගුර පෑදුවට පස්සේ ආන් අර නාගයා ආපහු පැවිද්දෙක්. කිව්වා ඔබ වහන්සේට දැනුවත් කරන්න කිව්වා බුදුරජාණන් වහන්සේ වඩින්න කිව්වා කියලා. අර රූපේ මවාගත් ස්වාමීන් වහන්සේ නාරජු බුදුරජාණන් වහන්සේ ළඟට ගියා. ගියාට පස්සේ බුදුරජාණන් වහන්සේ විමසනවා මහාන නුඹ කවුද කියලා ඇහුවා. නිරුත්තරයි බිම් බලාගත්තා. ආපහු ඇහුවා මහාන නුඹ කවුද කියලා. ඒත් බිම් බලාගත්තා. ඊට පස්සේ කිව්වා බුදුවරු වෙහෙසට පත් කරන එක පැවිද්දෙකුගේ නම් කාර්යයක් නෙමෙයි කිව්වා. බුදුරු වෙහෙසට පත් කරන එක පැවිද්දන්ගේ කාර්යයක් නෙමෙයි කිව්වා. අනේ ස්වාමීනි මම නාග ලෝකෙ ඉඳලා ආවේ කිව්වා. මොකටද උඹ මේ වගේ රූපකයක් මවා ගත්තේ කියලා හදි කිව්වා. ස්වාමීනි මං හරීම කැමතියි පැවිදි වෙන්න. මට බෑනේ කිව්වා. ඒ වෙලාවේදී කියනවා ඕක තුල ඉඳගෙන නිවන් අවබෝධ කරගන්න බෑ කිව්වා. ආපහු යන්න කිව්වා නාග ලෝකෙට ගිහින් පින් කරගන්න කිව්වා. පින් කරගෙන මනුස්ස ආත්මයක් ලැබලා පැවිදි වෙන්න කිව්වා.
එහෙනම් දැන් විපාකය නිසා නිවන වෙයිලා ගියේ නැද්ද? නාලව නාග රාජයෙක්නේ. හැබැයි නිවන වෙයිලා ගියේ නැද්ද? වෙයිලා ගියා. විපාකාවරණ නිසා පින්වත්නි නිවන් දොරට වෙහිලා යන්න පුළුවන්. ශ්‍රද්ධාව නැතිකමත් නිසා නිවන වෙහිලා යන්න පුළුවන්. දැන් ඔබට හිතෙනවනේ මම හරීම ශ්‍රද්ධාවන්තයි කියලා. එතකොට ওই පින්වත්නි අංගුත්තර නිකායේ තියෙනවා මහා නාම සූත්‍රය කියලා සූත්‍ර දේශනාවක්. ගෞතම බුද්ධ ශාසනයේ ඉන්න ආර්යම පිරිස තමයි උපාසක උපාසිකා භික්ෂු භික්ෂුණී කියන සිව්වණක් පිරිස. උපාසිකාවක් වෙන්න උපාසකයෙක් වෙන්න කරුණු තුනක් සම්පූර්ණ වෙන්න ඕනේ. ඒ තමයි බුදුන් සරණ යන්න ඕනේ, ධර්මයේ සරණ යන්න ඕනේ, සංඝයා සරණ යන්න ඕනේ. ශ්‍රද්ධාව ඇති වෙන්නේ බුද්ධ ධම්ම සංඝ කියන තුනුරුවන් සරණ ගියපු කෙනාට. එහෙම නැතුව මා ඔබට අවඥා කරනවා නෙවෙයි බුදු පිළිමේ දැකලා පහන තිබ්බා කියලා ශ්‍රද්ධාව උතුරන්නේ නැහැ. උතුරනවද? උතුරන්නේ. ශ්‍රද්ධාව තියෙන්න ඕනේ බුදුරජාණන් වහන්සේගේ බුදු ගුණේ ජීවමානව හද මඩල තුල විරාජමාන වෙන්න ඕන. පහන තියෙන එක වැරදි කියනවා නෙවෙයි. බුදුරජාණන් වහන්සේගේ බුදු ගුණ පිළිබඳව අවෙච්ච ප්‍රසාදයකින් යුක්ත වෙන්න ඕන. එතකොට ඒ කෙනාට ඒ බුදුරජාණන් වහන්සේ ගල් වලින් දඹලා තියෙන්නේ, ගඩොල් වලින් දඹලා තියෙන්නේ, සිමෙන්ති වලින් නෙවෙයි. යාට මගේ බුදුරජාණන් වහන්සේ බුදු ගුණ වලින් සමලංකෘතයි. හද මඩල විරාජමානයි සුගන්ධවත් කුටියක් වගේ බුදුරජාණන් වහන්සේට. එයා බුදු ගුණ භාවනා වඩනවද නැද්ද? එයා වඩනවා. ධර්මයේ කියලා කියන්නේ දේශකයා සරණ ගිහින් අහන එකට නෙවෙයි. නවලෝකෝත්තර වූ ශ්‍රී සද්ධර්මයේ මනාකොට ශ්‍රවණය කරනවා. එයාට ධර්මයේ පිහිට තියෙනවා. සංඝයා කියලා කියන්නේ පින්වත්නි නීතියගම චන්දිම නෙවෙයි. දැන් ඔබ මට සරණ ගියොත් එහෙම මම පුජ්‍යලයෙක්. නේ? එතකොට ඔබ මට නෙවෙයි යමක් පූජා කරන්නේ. අතීතයේ වැඩ සිටියේ වර්තමානයේ වැඩ ඉන්න අනාගතේ පහළ වෙන මම හරියට කරේ තියෙන මාලේ එක පුරුකක් වගේ. එක පුරුකක් වගේ. සරණ යනවා. එයාට කියන උපාසකයා කියලා. සීලවන්ත උපාසකයාට තමයි දෙවිවරු ආසා කරන්නේ. සීලවන්තා උපාසිකා සීලවන්ත වෙන්න ඕනේ. මොකෙන්ද? පානාති පාතා පටිවිරතෝ හෝති. ප්‍රාණඝාතය කරන එකෙන් වළකින්න. එයා තමයි සීලවන්ත උපාසකයා. ওই විදිහට බුද්ධ රත්නයේ සරණ ගින්, ධර්ම රත්නයේ සරණ ගින්, සංඝ රත්නයේ සරණ ගින් පින්වත්නි බුදුරජාණන් වහන්සේ විසින් වදාළ ආර්ය කාන්තෝ සීලේ සරණ ගියපු කෙනාට ශ්‍රද්ධාව දියුණු වෙනවා. ඒක කඩන්න බෑ. මවටවත් පුතාගේ ශ්‍රද්ධාව බිඳින්න බෑ. පුතාට මවට ශ්‍රද්ධාව බිඳින්නත් බෑ. පියාට ස්වාමිය බිරිඳගේ ශ්‍රද්ධාව බිඳින්නත් බෑ. බිරිඳට ස්වාමියාගේ ශ්‍රද්ධාව බිඳින්නත් බෑ. භික්ෂුවට දායකයන්ගේ ශ්‍රද්ධාව බිඳින්නත් බෑ. දායකයන්ට භික්ෂුවගේ ශ්‍රද්ධාව බිඳින්නත් බෑ. තවත් කෙනෙකුට ටකරම් පොත්තක් දීලා අපේ ශ්‍රද්ධාව නැති කරන්නත් බෑ. ඇයි බැරි? අපි බුදුන් සරණ ගිහිලා තියෙන්නේ අවබෝධයෙන් යුක්තවමයි. අනවබෝධයෙන් යුක්ත කෙනා තමයි හදිස්සියේ කැස්සක් කිවිසුමක් ගියත් මොකද කරන්නේ? කූපම් පොත අරගෙන සමූපාකාරයට යනවා වගේ යනවා නස්ත්‍රාත්‍ර බලන්න. ආන්‍යයට සරණ නැහැ. කාගේද සරණ නැත්තේ? තුනුරුවන්ගේ සරණ නැහැ. ගියපු ගමන් මෙයා මිත්‍යා දෘෂ්ටික මතවලට බැඳෙනවද නැද්ද? එයා දෙහි කපනවා, බිත්තර පොඩි කරනවා, අබ පොඩි කරනවා, අබ බදිනවා, යකඩ කෑලි පුච්චනවා. මේ ඔක්කොම කරනවද නැද්ද? කරනවා. මොකක්ද මේ? සරණ නැහැනේ යාට තුනුරුවන්ගේ. ගලවන්නම බැරි දෘෂ්ටිය තමයි මිත්‍යා දෘෂ්ටිය. ඔබ බැඳෙන්න නම් එපා. කඳ වෙන් කළත්, හිස කඳින් වෙන් කළත් ඔබ බුදුන් සරණ යන්න. ඔබට ඒකයි පිහිට. ආන් ඒ කෙනාට ධර්ම විවෘත වෙනවද නැද්ද? එයාට ධර්ම විවෘත. කොච්චර බණමඩුයි බණේකට වැඩක් වෙන්නේ නැහැ. යකූපම් පොත අරගෙන යනවා නම්. වැඩක් වෙනවද එයාට? වැඩක් වෙන්නේ නැහැ. ඇයි? තමන් ළඟ මලකඩ තියාගෙන මලකඩ ඉවත් කරන්න බෑනේ. ඔබ ළඟ අසුචි තියාගෙන තව අසුචි ගහන්නත් බෑනේ. ඔබට ගිනියම් වෙච්ච බෝලේ බදාගෙන තව කෙනෙකුට විසි කරන්නත් බෑනේ. ඔබ පිච්චෙනවා. ශ්‍රද්ධානුසාරී වෙන්න. එයාට ධර්මයේ විවෘතයි. කරුණු තුනක් ඔයත් අන්න කියලා දුන්නා.
තව කරුණු 3ක් ඔයයන්ට අහගන්න ලැබේවා. මේ උතුම් ධර්මය ඔබටත් ලෝක සත්‍යයටත් නිවන් දොරටුවක් බවටම පත් වේවා. සාදු සාදු සාදු. අද මේ උතුම් සද්ධර්මානුශාසනාව මුළු ලෝකයේටම දිදුල බෞද්ධ මාධ්‍ය ජාලය තුලින් විකාශනය කරවීමට සදැහැති දායකත්වයේ දරන්නට යෙදුනේ කෑගල්ල බෙලිහුල්වානේ පදිංචි එම්.ජී. මාරසිංහ මහත්මිය දූමුණු මුරුමිනියන් ඇතුළු පින්වන්ත පවුරේ හැම දෙනාමත් අරමුණු කොට තිබුණේ මීට වසර 2කට පෙර පරලොවසපත් උපාලි ඊළඟසිංහ පියාට සා සංසාරගත සියලු ඥාතීන්ට පින් අනුමෝදන් කිරීමටත් සුජීවත්ව සිටින එම්.ජී. මාරසිංහ මවට නිදුක් නිරෝගී සුවපත් භාවයේ සහ කායික මානසික සුවපත් භාවයේ ප්‍රාර්ථනා කිරීමටත් ධර්ම ශ්‍රවණයේ සඳහා පහසුකම් සලසා දුන් එක්සත් අරාබිය රාජ්‍ය සේවයේ නියුත අර්ජුන ප්‍රසන්න කුමාර සුසන්ත කුමාර පුතාට සහ අප්සරා ඊළඟසිංහ දියණියට නිරුක් නිරෝගී සුවපත් භාවයේ සැලසෙත්වා යන සාදු සිත අරමුණත් දේශකයාණන් වහන්සේටත් ධර්ම ශ්‍රවණයට සහභාගී වූ ලොකු කුඩා හැම දෙනාටම නිදුක් නිරෝගී සුවපත් භාවයත් ඉක්මන් කලක චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධයේ පිණිසත් උපකාර වේවා යන ප්‍රාර්ථනාවත් පූජ්‍යතර මහා සංඝ රත්නයටත් දිදුල මාධ්‍ය ජාලයේ කාර්ය මණ්ඩලයටත් ඒ වගේ මේ සඳහා අනුශාසනා පවත්වන තිගවරවණී අවසරයි මාලිගා විලාසජී නායක හාමුදුරුවන් වහන්සේටත් ලෝකවාසී මහා සංඝරත්නයට ලෝකවාසී පින්වත් හැම දෙනාටම කායික මානසික චිත්ත නිරෝගීතාවය උදා වේවා. උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේ වහවහ අවබෝධය පිණිසම මේ කුසල ශක්තිය පාරමී ධර්මයක් බවටම පත් වේවා. සාදු සාදු සාදු. ඊ타මත්ම සත්පුරුෂව සිහිපත් කරනවා මගේ ගුරු දේවෝත්තම අමුණුගම රාජගුරු අවසරයි විපස්සී නායක හාමුදුරුවන්ටත් මහා සංඝරත්නයටත් මේ පින් කුසල් නිර්වාණ අවබෝධයේ සඳහාම පිහිටත්වා. සාදු සාදු සාදු. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහින්තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං චිරං රක්ඛන්තු ධම්ම දේශනං චිරං රක්ඛන්තු මං පරන්ති. හැම දිනාටම තෙරුවන් සරණයි. සාදු සාදු සාදු. සදහැති සුපින්වතුනි ඔබ මෙලෙසින් ශ්‍රවණය කරන්නට යෙදුණු මේ උතුම් ධර්ම දේශනාව මෙහෙවා වදාළ පින්වත් දේශකයන්න් වහන්සේට තවත් চিරාත් කාලයක් මෙවැනි උතුම් ශාසනික කටයුතු වල නියැලෙන්නට අවශ්‍ය ශක්තිය ධෛර්යය වාසනාව නිදුක් නිරෝගී සුවපත් භාවය දීර්ඝායුෂ ශ්‍රී සම්පන්නිය ලැබේවායි අප සාදු නහදනම්වා ප්‍රාර්ථනාවන් කරමු. සාදු සාදු සාදු. ඒ වගේමයි මේ උතුම් ධර්ම දානමය පින්කම සඳහා පින්බර දායකත්වයෙන් කටයුතු කරනු ලබන මේ සුපින්වත් පිරිසසේම ධර්ම ශ්‍රවණය කළා වූ ලක්වාසී ලෝකවාසී ඔබ සියලුම දෙනාගේ යහපත් ප්‍රාර්ථනාවන් ඒ ආකාරයෙන්ම ඉෂ්ට සිද්ධ වේවා යන බලාපොරොත්තුන් පෙරදැරිව ටීවී දිදුල බෞද්ධ රූපවාහිනී නාලිකාවකින් ඔබ වෙත සනිවේදනය කරන මේ පැයට නියමිත උතුම් දායකත්ව සද්ධර්ම දේශනාව මෙලෙසින් නිමවටපත් කරනවා. ඔබ සියලුම දෙනාට තෙරුවන් සරණයි.